අයිබෝන් ළමයි සුබ සන්ධ්‍යාවක් දෙන්නටම අපි පාඩම් පටන් ගමු. අද මම තීරණය කරා අපි විශාල මාතෘකාවක් ඉවර කරපු නිසා අලෙවිකරණය අද ආරම්භ කරන්න තවත් පුළුල් මාතෘකාවක් අලෙවිකරණය තරම් විශාල නැහැ. ව්‍යාපාර කළමනාකරණය තමයි මම අද කරන්න තීරණය කරේ. ඔයගොල්ලෝ දන්න ඇති කළමනාකරණය ගැන හොඳට. ඒක උගන්වන්නත් ලේසි. මම අද පටන් ගන්නේ බිස්නස් මැනේජ්මන්ට් කියන මාතෘකාව ව්‍යාපාර කළමනාකරණය. ව්‍යාපාර කළමනාකරණය. එතකොට මට අහන්න තියෙන පළවෙනි ප්‍රශ්නේ මේකයි දැන් කළමනාකරණය සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන ඉවර නිසා මේ ප්‍රශ්නේ ඇහුවට කමන්නේ මම හිතන්නේ දෙන්නට හොඳ අවබෝධයක් ඇති කළමනාකරණය පිළිබඳව. ඒ නිසා අහපු ගමන් උත්තරේ දෙයි. දැන් කළමනාකරණය වගේ දෙයක් ඇයි අපි අධ්‍යයනය කරන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ කියන එක මම ඇහුවොත් ඔයගොල්ලන්ගෙන් ඇයි අපි කළමනාකරණය ඉගෙන ගන්නෙ? තේරුමක් තියනවද කළමනාකරණය ඉගෙනගෙන? එතකොට මම ඇත්තටම එතකොට අහන්නේ කළමනාකරණය වගේ විෂයක් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ඇයි කියලානේ. එතකොට කළමනාකරණයේ අවශ්‍යතාවය පැන නගින්න හේතු කීපයක් තියෙන්න පුළුවන්. මම කැමතියි ඔයගොල්ලන්ගෙන් දැනගන්න කළමනාකරණය වගේ විෂයක් ඇති වෙන්න ප්‍රධානම හේතුව මොකක්ද කියලා ඇහුවොත්. කළමනාකරණය වගේ දෙයක් අපි අධ්‍යයනය කරන්න විෂයක් ඇති වෙන්න ප්‍රධානම හේතුව මොකක්ද කියලා ඇහුවොත් කළමනාකරණය සම්පූර්ණයෙන්ම ඉගෙනගත්ත දරුවෝ විදියට මම හිතන්නේ ඉගෙනගෙන ඉවර වෙච්ච කෙනෙකුට මේකට උත්තරයක් දෙන එක මහා ප්‍රශ්නයක් නෙමෙයි. අලුතෙන්ම ඉගෙන ගන්න කෙනෙකුට තමයි මේකට උත්තරයක් දෙන්න අමාරු. ඒක නිසා ඔය දෙන්න හොඳට අත්දැකීම් තියෙන දෙන්නේ. ඒ නිසා මම හිතනවා ඉතා ඉක්මනින් උත්තරේ ලබා දෙයි කියලා. මොකද කියන්නේ? කළමනාකරණය වගේ විෂයක් අපි ඉගෙන ගන්න ඇති වෙන්න ප්‍රධානම හේතුව මොකක්ද කියලා අහුවොත් උත්තරයක් දෙන්න පුළුවන්ද? භාග්‍යගේ අදහස එහෙනව නේද කතා කරන එක ළමයි? ළමයි එහෙනව නේද කතා කරන එක? මට පේන්නේ බය වෙලාද කොහෙද? නටාෂා මොකද කියන්නේ කළමනාකරණය වගේ විෂයක් ඇති වෙන්න ප්‍රධානම හේතුව? සංවිධානයක අරමුණු කාර්යක්ෂමවයි සඵලදායීවයි ඉටු කරගන්න මේ කළමනාකරණය කියන එක ගොඩක් වැදගත්. ඒතර කාර්යක්ෂමව ඔය අරමුණු ඉටු කරගන්න තමයි කළමනාකරණය ඕනේ. ඉතින් එතනට යන්න තමයි ඒ කියන්නේ අරමුණු කාර්යක්ෂම සහ සඵලදායී ඉටු කරගන්න තමයි කළමනාකරණය ඕනේ. එතකොට ඇයි මේ අරමුණු ඉටු කරගන්න ඔච්චර කටමන්නේ? කාර්යක්ෂමව හා සඵලදායී ඉටු කරගන්න ඇයි ඔච්චර දඟලන්නේ? එතන තමයි උත්තරේ තියෙන්නේ. නිකම්ම අරමුණු වලට යන්න අමාරුයිනේ. හරිම උත්තරේ හම්බුන්නේ නැහැ. ඒ අරමුණට ගෙඩියන්න තමයි කළමනාකරුවෝ try එක දෙන්නේ. මම කිව්වොත් එහෙම හරි කියලා ඔයගොල්ලෝ විශ්වාස කරන්න ඇති. නේද? ව්‍යාපාරයක අරමුණු කරා කාර්යක්ෂමව සහ සඵලදායීව ගමන් කරන්න තල්ලුව දෙන්නේ කළමනාකරුවෝ. මේ එතකොට එතන තියෙන පුංචි දෙයක් ප්‍රධාන හේතුවක් කළමනාකරණය අවශ්‍ය වෙන්න. ඒ කියන්නේ මේ අරමුණට යන්න ලේසි නැහැනේ. මේ අමාරුවෙන් යන්නේ. එතකොට අර ප්‍රධානම හේතුව කළමනාකරණය ඇති වෙන්න.
මට මෙහෙම කෙලිම උත්තරයක් දෙන්න තුමා පොඩි පැහැදිලි කිරීමක් කරලා එන්නම්. අපි දන්නවා ලෝක ජනගහනය නේ මේ ලෝකේ ජනගහනය බිලියන 7.8ක් වෙනවා. කියන්නේ බිලියන 8කට කිට්ටුයි. එතකොට ලෝක ජනගහනය ලංකාවේ ජනගහනය අපි දන්නවා කෝටි 2යි ලක්ෂ 20ක් විතරනේ ලංකාවේ ජනගහනය. එතකොට ඔය බිලියන 8යිනේ ආසන්න වශයෙන් ලෝක ජනගහනය. ඔය ඔක්කොටම කණ්ඩ බොණ්ඩ දෙන්නේ කවුද? මේ ඔය ඔක්කොටම කණ්ඩ බොණ්ඩ දෙන්නේ ව්‍යාපාරය. ඒ කියන්නේ මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලීම මේ ලෝකේ ඉන්න හැම කෙනාගේම බිලියන 8කම කණ්ඩ දෙන්නේ ව්‍යාපාරය. එතකොට අපි දන්නවා මේ ලෝකේ තියෙන ව්‍යාපාර ගන්න අපි දන්නේ නැහැ කොච්චරද කියලා. අපි හිතනවා ලංකාවේ නම් දල වශයෙන් ලක්ෂ 2ක්වත් ව්‍යාපාරිකයෝ ඉන්නවා කියලා. එතකොට ලෝකේ කොච්චර ව්‍යාපාරිකයෝ ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. ඒකට හේතුව ඔයගොල්ලෝ දන්නවා විභව ව්‍යාපාරිකයෝ ඉන්නවා. අපි අද බුදියගෙන හෙට නැගිටිනකොට තව කවුරු හරි කෙනෙක් කඩයක් ඇරලා. එහෙනම් අපිට තිතටම කියන්න බෑ මෙච්චර ව්‍යාපාර තියෙනවා කියලා. ඒතර විශාල ව්‍යාපාර ප්‍රමාණයක් දැනටම ක්‍රියාත්මකයි. ඒ වගේම ව්‍යාපාර ක්ෂේත්‍රයට අලුතෙන් එමින් ඉන්නවා විශාල ව්‍යාපාරිකයෝ ප්‍රමාණයක්. කෙසේ වෙතත් අපි දන්නවා ඔය ආරම්භ කරන සෑම ව්‍යාපාරයක්ම සාර්ථක වෙන්නේ නැහැ. ඒ කියන්නේ අරමුණට යන්න බෑ. නේ try කරනවා අරමුණට යන්න. එතකොට හැම ව්‍යාපාරයක්ම සාර්ථක වෙන්නේ නේද? සමහර ව්‍යාපාර ඇරූ සැනින්ම අසාර්ථක වෙනවා, වැහිලා යනවා ඉක්මනින්ම. එතකොට ව්‍යාපාරයක් සාර්ථක වෙන්නේ කොහොමද? ව්‍යාපාරයක් සාර්ථක කරගන්නේ කොහොමද? නේ ඒකයි ප්‍රශ්නේ. එතකොට ව්‍යාපාරයක් සාර්ථක කරගන්න නම් ඒගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ ඒගොල්ලෝ අපේක්ෂා කරන අරමුණ කරා ගමන් කරන්න. ඒ කියන්නේ අපේක්ෂිත කටයුත්ත කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේක්ෂිත අරමුණ කියන්නේ අපේක්ෂිත කටයුත්ත කරගන්න පුළුවන් වෙන්න ඕනේ නේ. මග හැලුනොතින් කරගන්න බැරුව ගියොත් අපිට අරමුණට යන්න බෑ. ඒතකොට අපේක්ෂිත අරමුණට යන්න පුළුවන් වුණොත් තමයි ව්‍යාපාරයේ සාර්ථක වෙන්නේ. එහෙම නැත්නම් ඒ ව්‍යාපාරය අසාර්ථක වෙනවා. එතකොට අපේක්ෂිත අරමුණ කරා ව්‍යාපාරය අරගෙන යන්නේ කොහොමද? මම ඒකයි නටාෂාගේ පිළිතුරත් එක්ක එච්චරම එකඟ නැහැ කියලා කිව්වේ. එතකොට අපේක්ෂිත අරමුණ කරා කොහොමද සාර්ථකව ව්‍යාපාරය අරගෙන යන්නේ? මේ ඒකට මොකද්ද කරන්න ඕනේ? ඒකට කරන්න ඕනේ මේකයි. අරමුණට යන්න නම් අපිට වැඩ කරන්න වෙනවා. වැඩ කරන්න නම් අපිට සම්පත් අවශ්‍යයි. නේද? එතකොට අපි දන්නා හිඟ සම්පත් අපිට තියෙන්නේ. එතකොට අපිට සම්පත් හම්බ වෙන්නේ නැහැ නිකන්. අපිට යම්කිසි පිළිවෙයක් දරලා තමයි සම්පත් අත්පත් කරගන්න වෙන්නේ. අපි දන්නා භූමි ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය වගේ සම්පත්. ඒතර පිළිවෙයක් දරලා අත්පත් කරගන්න සම්පත් ටික කාර්යක්ෂමව සහ සඵලදායීව පාවිච්චි කළොත් විතරයි ව්‍යාපාරයේ අරමුණ කරා යන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපි පිළිවෙයක් දරලා ගන්න සම්පත් ටික සම්පත් නාස්තිය අවම වන ආකාරයට පිළිවෙල අවම වන ආකාරයට උපරිම නිමවුමක්, උපරිම ඵලදායීතාවයක්, නැත්නම් අපි කියන උපරිම ඵලයක් අපි පිළිවෙයක් දරලා ගන්න සම්පත් වලින් අපිට උපරිම ඵලයක් ගන්න පුළුවන් වුණොත් සම්පත් නාස්තිය අවම කරලා නැත්නම් සම්පත් භාවිතය අවම කරලා පිළිවෙල අවම කරලා උපරිම නිමවුමක්, උපරිම ඵලයක් අපිට ගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් වෙනවා ව්‍යාපාරයේ අරමුණ කරා ගමන් කරන්න. එතකොට අපිට අපේ සම්පත් ටික හරියට පාවිච්චි කරගන්න බැරුව ගියොත් අපි සම්පත් නාස්ති කරොත් අපිට අපේ අරමුණට යන්න බැහැ, ව්‍යාපාරය අසාර්ථක වෙනවා. එතකොට මේ ව්‍යාපාරයක තියෙන හිඟ සම්පත් කාර්යක්ෂමව සහ සඵලදායීව භාවිතා කිරීමේ ශිල්ප ක්‍රම කළමනාකරණය මගින් උගන්වනවා. ඒ කියන්නේ සැලසුම්කරණයේ සංවිධානය සහ මෙහෙයවීම පාලනය. මොනවාද මේ සැලසුම්කරණයේ සංවිධානය මෙහෙයවීම සහ පාලනය කරන්නේ? අපි ව්‍යාපාරයක තියෙන හිඟ සම්පත් ටික තමයි සැලසුම්කරණය කරලා සංවිධානය කරලා මෙහෙයවලා පාලනය කරලා අපේ කටයුත්ත සාර්ථක කරගන්න අපි දඟලන්නේ. එතකොට මේ හිඟ සම්පත් තමයි කළමනාකරණය මගින් කාර්යක්ෂම සහ සඵලදායීව කළමනාකරණය කිරීමක් කරන්න වෙලා තියෙනවා. එතකොට
කලබනාකරණය ඇති වෙන්න ප්‍රධාන හේතුව මම හිතනවා ඔයගොල්ලන්ට දැනෙන්නේ නැති කියලා සම්පත් වල හිඟකම. මේ හිඟ සම්පත් නේද ඔයගොල්ලෝ දන්නවා කාර්යක්ෂමතාවයකින් යුතුව කාර්යක්ෂමතාවය කියන වචනේම තේරුම දන්නවනේ. සම්පත් භාවිතය අවම කර නේද උපරිම නිමෝමක් ළඟා කර ගැනීම සඳහා කටයුතු කිරීම තමයි අපි කියන්නේ කාර්යක්ෂමතාවය කියලා. නිර්වචනයේ පැහැදිලිවම කියනවා කලමනාකරණේ නේද හිඟ සම්පත් කාර්යක්ෂමතාවයකින් යුතුව සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙයවීම පාලනය කියන්නේ කලමනාකරණය. ඒතර කලමනාකරණ ශිල්ප ක්‍රම පාවිච්චි කරන්නෙම හිඟ සම්පත් කාර්යක්ෂමතාවයකින් යුතුව භාවිතා කරනවා. ඒතර මේ සම්පත් වල හිඟකම තමයි කලමනාකරණය කියන විෂය මෙච්චර වැදගත් වෙන්න ප්‍රධාන හේතුව. මේ තියෙන ටිකෙන් උපරිම ඵලයක් ගන්න කොහොමද කියන එක තමයි අපි දන්නවනේ. පිළිවෙල අඩු කරොත්නේ ලාභය වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔක්කොම කරන්නේ ලාභ ලබන්නේ අවසාන අරමුණ ඇත්තටම ලාභය. ඒක නිසා මම හිතන උත්තරේ හම්බ වෙන්නේ නැති කියලා. එතකොට ඔයගොල්ලෝ දන්නවා කලමනාකරණය පිළිබඳව මුලින්ම සාකච්ඡා කළේ ඒ කියන්නේ අපි නූතන විද්‍යාත්මක කලමනාකරණයේ පියා විදිහට සලකනවා ඇමරිකානු ජාතික FW Taylor තමයි නූතන විද්‍යාත්මක කලමනාකරණයේ පියා විදිහට සලකන්නේ. මම හිතනවා ඔබ අහලා ඇති කියලා FW Taylor ගැන ඇමරිකානු ජාතික කලමනාකරණය පිළිබඳව මූලිකව කතා කරපු පුද්ගලයෙක් විදියට. එතකොට කලමනාකරණය කියන්නේ මොකක්ද කියලා නේ අපි ඉස්සෙල්ලම කතා කරන්න වෙන්නේ. කලමනාකරණය කියන්නේ මොකක්ද? කලමනාකරණය නිර්වචනය කරන්නේ කොහොමද? එතකොට මගේ පළවෙනි ප්‍රශ්නේ කලමනාකරණය යනු එතකොට කලමනාකරණය නිර්වචනය කරන්න අපිට කාරණා කීපයක්ම දැනගන්න වෙනවා. විවිධ නිර්වචන ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට අපිට නිර්වචනයක් හදාගන්න වෙනවා කලමනාකරණයට. එතකොට දැන් අපි දන්නවා අපි කලමනාකරණය නිර්වචනය කරන්නේ කලමනාකරණයට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මැනේජ්මන්ට්. ඔයගොල්ලෝ අහලා ඇති ඩාව ගැන ඩාව කියන පුද්ගලයා කලමනාකරණය නිර්වචනය කරලා තියෙන්නේ කොහොමද කියලා මම හිතනවා ඔයගොල්ලෝ අහලා ඇති කියලා. ඊටම ලස්සන නිර්වචනයක් ඩාවගේ තියෙන්නේ. ඩාව කියනවා මෙන්න මෙහෙම. එයා මේක හදනවා මෙන්න මෙහෙම. මෙන්න මේ වචනේ මැනේජ්මන්ට් කියන වචනය නේ MANAGE manage MEN men සහ key කියන එක TACTFULLY tactfully කියන එක එතකොට මැනේජ්මන්ට් කියන එකේ මේ කොටස් ටික කඩාගත්ත විදිහ මම පෙන්නුවේ. එතකොට මැනේජ් කියන්නේ කලමනාකරණය. මෙන් කියන්නේ මිනිසුන්. tactfully කියන්නේ උපායශීලීව. ඇත්තටම දැන් මානව සම්පත සහ භෞතික සම්පත් ටික එකතු කරන එක තමයි ඇත්තටම කලමනාකරණයෙන් සිද්ධ වෙන්නේ නේද? මිනිස්සු ටිකයි අවශ්‍ය බඩු ටිකයි හරියට හැසිරුවොත් වැඩේ සාර්ථක වෙනවා නේ. අපි මිනිස්සු ටික හරියට හැසිරුවේ නැත්නම් දැන් බඩු ටික නම් ලොකු ප්‍රශ්නයක් අපිට වෙන්නේ නැහැ. වංචාවක් කරන්නේ නැහැ නේ බඩුව අපිට. නමුත් මිනිස්සු ටික හරියට කලමනාකරණය කරගත්තේ නැත්නම් තමයි වැඩේ. අතරම මේ මානව සම්පත සහ භෞතික සම්පත මනාව හසුරුවන එක තමයි කලමනාකරණයෙන් වෙන්න ඕනේ. කියන්නේ වැදගත් වෙන්නේ මිනිස් සම්පත හරියට හසුරුවන එක. එතකොට ඇත්තටම වැඩේ සාර්ථක වෙනවා. එතකොට ඩාවගේ අදහස ගොඩක් වෙලාට ඒ පැත්තට තමයි කියවෙලා තියෙන්නේ. එතකොට ඩාව කියන්නේ මෙන්න මෙහෙම උපායශීලීව මිනිසුන්
කළමනාකරණය කිරීම තමයි එයා කළමනාකරණයේ වශයෙන් අර්ථ දක්වලා තියෙන්නේ. උපායශීලීව මිනිසුන් කළමනාකරණය කිරීම කළමනාකරණයේ ලෙස හැඳින්වේ කියලා ඩාව කියනවා. ඒක ඇත්තටම ලස්සන අදහසක් නේද? මිනිස්සු ටික හරියට වැඩ කරනවා කියලා කියන්නේ අපිට හොඳ සම්පත් ලබා ගන්න පුළුවන් නම් අවම පිරිවැයක් යටතේ අපිට අපේ අරමුණට යන්න පුළුවන්. මම හිතනවා ඔය අදහස අහලා ඇති කියලා ඕගොල්ලෝ. ඒකට ඩාවගේ අදහස ඔයගලන්ට ලියා ගන්න පුළුවන් මේ විදිහට ඕනනම් සටහනක් දාලා මැනේජ්මන්ට් කියන එක ඩාව නිර්වචනය කළ තියෙන විදිහ මැනේජ් කළමනාකරණය මේ මිනිසුන් tactfully උපායශීලීව එතකොට යට ඉඳලා යන්නේ උපායශීලීව මිනිසුන් කළමනාකරණය කිරීම කළමනාකරණය ලෙස හැඳින්වේ කියලා ඩාව නිර්වචනය කරනවා. ඒක පාඩම් කරන්නත් දෙයක් නැහැ. ඒ වුණාට අපිට විභාගයට හැවුවට ඔය නිර්වචනය ලියන්න බෑ. ඩාවගේ අදහස හැවුවොත් ලියන්න වෙනවා. ඒක දැනගන්න එක වටිනවා. ඒකට යා කියන්නේ උපායශීලීව මිනිසුන් කළමනාකරණය කිරීම තමයි කළමනාකරණය කියලා. එතකොට අපි තව කෙනෙක්ගේ අදහස බැලුවොත් ඔයගොල්ලෝ යාගෙනත් අහලා ඇති මේගොල්ලෝ හරිම ජනප්‍රිය අය කළමනාකරණය සම්බන්ධයෙන් අපි පොත් කියවුවොත් මේගොල්ලන්ව මිස් වෙන්නේ නැහැ කවදාවත්. මේගොල්ලෝ ඉන්නවා. මේගොල්ලෝ ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන් කළමනාකරණය සම්බන්ධයෙන් අර්ථ දක්වපු බෝඩ් එක නම් මැකුවා ලියාගත්තද කියලාත් අහන්න අමතක වුණා. වීඩියෝ එක තියෙන නිසා ආයි බලා ගන්න පුළුවන් ඕනේ නම් මෙන්න මෙයා ගැනත් ඔයගොල්ලෝ අහලා ඇති මේරි පාකර් ෆොලට් කියන එක. මේරි පාකර් ෆොලට්ගෙත් නිර්වචනය හරිම ලස්සනයි. මේරි පාකර් ෆොලට් කියන්නේත් අර කුසලතාවයක් සම්බන්ධ කරගෙන අපි දන්නවා ඔයගොල්ලෝ අහලා ඇති කළමනාකරුවෙකුට තියෙන්න ඕන කුසලතා අපි කොටස් දෙකකට බෙදනවා සාමාන්‍යයෙන් සාමාන්‍ය කුසලතා සහ විශේෂ කුසලතා කියලා. අපි එච්චර විශේෂ කුසලතා ගැන සාකච්ඡා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ ඇත්තටම සාමාන්‍ය කුසලතා ගැන. ඔයගොල්ලෝ දන්නවා කළමනාකරුවෙකුට තියෙන්න ඕන සාමාන්‍ය කුසලතා තුන ඉගෙනගෙන ඇති. සංකල්පනාත්මක කුසලතා, මානව කුසලතා සහ තාක්ෂණික කුසලතා. මේ අතර මිනිස්සු ගැන තමයි ටිකක් කතා කරලා තියෙන්නේ. අන් අය සමග හා අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව. අන් අය සමග හා අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව කළමනාකරණය කියලා. ඒක හරි ලස්සන නිර්වචනයක් නේද? අන් අය සමග හා අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව කළමනාකරණය කියලා මේරි පාකර් ෆොලට් නිර්වචනය කරලා තියෙනවා. ඕකත් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මේක ඇත්තටම මානව කුසලතා ගැන අහලා තියෙනවා නම් ඒක සම්බන්ධ අදහසක් මෙතන තියෙන්නේ. මානව කුසලතාවල අපි ওই වගේ අදහසක් තමයි මානව කුසලතා අර්ථ දක්වන්න කිව්වොත් ගොඩක් වෙලාවට කියන්නේ. අවුට වඩා ටිකක් විස්තර තියෙනවා. එතකොට අන් අය සමග හා අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව මේරි පාකර් ෆොලට් කියනවා කළමනාකරණය කියලා. ඒ වගේ අදහස් දැනගත්තට නරක නැහැ. ඊට පස්සේ විභාගයට හැවුවොත් කොහොමද අපි කළමනාකරණය නිර්වචනය කරන්නේ? ඒකයි අපිට වැදගත් වෙන්නේ. එතකොට විභාගයට හැවුවොත් අපි කළමනාකරණය නිර්වචනය කරන්නේ කොහොමද කියන එක. එතකොට කාරණා කීපයක්ම තියෙනවා කතා කරන්න. විභාගයට හැවුවොත් මේක කියන්නේ කොහොමද කියන එක. ඇත්තටම කළමනාකරණය නිර්වචනය කරන්න ලේසි. කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් ඉතින් කළමනාකරණ ක්‍රියාවලිය අපි එකපාරට අඳින්නේ නැහැ. මම දල අදහසක් දෙන්නම් කළමනාකරණ ක්‍රියාවලිය තුළින් තේරුම් ගන්න ලේසි. නැත්නම් අපිට නිකන් අදහසක් තමයි ප්‍රකාශ කරන්න වෙන්නේ. කළමනාකරණය කියන්නේ මෙහිමයි කියලා නිකන් කියාගෙන යන්න වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ මේ වෙනකොට ඉගෙනගෙන ඇති මම හිතන්නේ කළමනාකරණ ක්‍රියාවලිය රූප සටහනකින් අඳින්නේ කොහොමද කියලා. මම මේ ඔරිජිනල් රූප සටහන නෙමෙයි අඳින්නේ. මේ නිර්වචනයට අදාළ මගේ රූප සටහන. කළමනාකරණ ක්‍රියාවලියට වෙනම රූප සටහනක් තියෙන වෙනසක් නැහැ. නමුත් අර පෙන්වන විදිහේ වෙනසක් තියෙනවා. මම සාමාන්‍යයෙන් කැමති රූප සටහනක් තියෙනවා. මම එකෙන් පැහැදිලි කරන්නම්. දැන් කළමනාකරණ ක්‍රියාවලිය. කළමනාකරණ ක්‍රියාවලිය. කිව්වම ගොඩක් අය බය වෙනවා.
දැන් කලමනාකරණ ක්‍රියාවලිය කියන්නේ මේ අමුතුම ක්‍රියාවලියක් නෙමෙයි. මේකේ අපි දන්න වචනේ තමයි මේ නිෂ්පාදන ක්‍රියාවලිය. නිෂ්පාදන ක්‍රියාවලිය තමයි අපි කියන්නේ කලමනාකරණ ක්‍රියාවලිය කියලා. ඒකට හේතුව නිෂ්පාදන ක්‍රියාවලිය කලමනාකරණය කරන්නේ කලමනාකරුවා. ඉතින් නිෂ්පාදන ක්‍රියාවලිය කියන්න පුළුවන්, කලමනාකරණ ක්‍රියාවලිය කියන්න පුළුවන්, අලුත්ම වචනයක් තියෙනවා ව්‍යාපාර ක්‍රියාවලිය කියන්න පුළුවන්, මෙහෙයුම් ක්‍රියාවලිය කියන්න පුළුවන්, පරිවර්තන ක්‍රියාවලිය කියන්න පුළුවන්. අපි පළවෙනි පාඩමේදී ව්‍යාපාර පසුබිමේදී මේක පැහැදිලි කරනවා. නිෂ්පාදන ක්‍රියාවලියට කලමනාකරණ ක්‍රියාවලිය කියනවා කියලා මම නම් කියනවා. එතකොට මේ නිෂ්පාදන ක්‍රියාවලියම තමයි එතකොට නිෂ්පාදන ක්‍රියාවලියේ අධ්‍යයන තුනක් තියෙනවා. මේක ළමයි දන්නවා. යෙදවුම් තියෙනවා. ක්‍රියාවලිය තියෙනවා. ඒ වගේම නිමවුම් තියෙනවා. එතකොට යෙදවුම් ප්‍රධානම අපි හතර ගත්තොත් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ඒ වගේම ව්‍යවසාය. ඒතර ක්‍රියාවලිය කියන්නේ කටයුතුනේ. එතකොට මේක දැන් අපි කලමනාකරණය කියන පාඩම කතා කරන නිසා අපි ක්‍රියාවලිය කියන්නේ කටයුතු, කලමනාකරණ කටයුතු ටික තමයි අපි ලියන්නේ. එතකොට කලමනාකරණයේ කටයුතු හතරක් තියෙනවා. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, හතර පාලනය. එතකොට නිවම තමයි භාණ්ඩ හා සේවා. නිවම භාණ්ඩ හා සේවා. මම මේ රූපසටහන කැමති විශේෂ හේතුවක් නිසා මේක අපි ඉස්සර පාවිච්චි කරා ඒ ලෙවල් වල. දැන් ඒක රූපසටහනක් අපිට හඳුන්වලා දීලා තියෙන නිසා මේක පාවිච්චි කරන්න විදියක් නැහැ. මෙන්න මෙතනට අපි සම්බන්ධ කරනවා යම්කිසි කාරණාවක්, අපි මෙතනට සම්බන්ධ කරනවා යම්කිසි කාරණාවක්. ඔයගලන්ට පුළුවන් මෙතනට මේ සම්බන්ධ වෙන කාරණා දෙක කියන්න. ඔයගලන්ට අදහසක් තියෙනවද? මේ දෙක මාරු කරලා ලියන්න බෑ. මාරු මෙතන ලියන එක මෙතනට ලියුවොත් ඒක ඇත්තටම වැරදි. දන්නවද කාරණා දෙක? මෙතන ලියන කාරණාවයි මෙතන ලියන කාරණාවයි ඉතා අතිශයින් ජනප්‍රිය කාරණා දෙකක්. මෙතන අපි දාන්නේ දැන් මේ සම්පත් එක්ක සම්බන්ධ වෙන වචනේ මොකක්ද කියලා දන්නවනේ ඔයගොල්ලෝ? සම්පත් භාවිතය අවම සම්පත් භාවිතයකින් උපරිම නිමවුමක් ලබා ගැනීම මේ ව්‍යාපාරයේ අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම සඳහා අවම සම්පත් ප්‍රමාණයක් භාවිතා කර උපරිම නිමවුමක් ලබා ගැනීම අපි කියනවා කාර්යක්ෂමතාවය කියලා. මේ ව්‍යාපාරයක අපේක්ෂිත අරමුණු නිවැරදිව ළඟා කරගත් ආකාරයට අපි කියනවා සඵලදායකත්වය කියලා. සඵලදායකත්වය. මේ භාණ්ඩ හා සේවා විකුණලා ලාභ ලබන එක තමයි, ලාභ ලැබීම තමයි ව්‍යාපාරයේ අරමුණ. ඒ කියන්නේ මෙතනට අපි දාන්නේ සාමාන්‍යයෙන් මේ අරමුණු ඉටු වීම. එතකොට කාර්යක්ෂමතාවයෙන් කතා කරන්නේ ඇත්තටම යෙදවුම් නැත්තම් සම්පත් ගැන. කිංග සම්පත් ගැන. කිංග සම්පත් ගැන. සඵලදායකත්වයෙන් කතා කරන්නේ යම්කිසි සංවිධානයක් කොතෙක් දුරට අපේක්ෂිත අරමුණු නිවැරදිව ළඟා කරගත්තද කියන එක. අපේක්ෂිත අරමුණු කොතෙක් නිවැරදිව ළඟා කරගත්තද කියන එක තමයි කාර්යක්ෂම මේ සඵලදායකත්වය කියලා කියන්නේ. එතකොට ඒ වචන දෙක හරියට පාවිච්චි කරන්න ඕනේ. එතකොට මේ රූපසටහනෙන් අපිට ඇත්තටම කලමනාකරණය නිර්වචනය කරන්න ලේසි. එතකොට මූලිකව කිව්වොත් අපි අදහසක් සංවිධානයේට අපි කියනවා ප්‍රකාශිත අරමුණු හා පරමාර්ථ තියෙනවා. ඕනම සංවිධානයක නේද? සංවිධානයක ප්‍රකාශිත අරමුණු හා පරමාර්ථ සඵලදායීව ඉටු කර ගැනීම සඳහා නේද අපි උත්සාහ කරන්නේ අපි ස්ථාපිත කරගත් අරමුණු හා පරමාර්ථ සඵල කරගන්නනේ.
එතකොට සංවිධානයක ප්‍රකාශිත අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා අපි මොකද කරන්න ඕනේ? ඒක තමයි කළමනාකරණයෙන් කරන්නේ. ඒකයි මම නටාෂත් එක්ක එකග වුනේ නැත්තේ සංවිධානයක ප්‍රකාශිත අරමුණු හා පරමාර්ථ සඵලදායීව ඉටු කර ගැනීම සඳහා නම් කළමනාකරණයෙන් කරන්න ඕන දේ තමයි සංවිධානයක් සතු හිඟ සම්පත් කාර්යක්ෂමතාවයකින් යුතුව සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම, පාලනය යන කාර්යයන් ඇතුළත් ක්‍රියාවලියක් තමයි අපි කියන්නේ කළමනාකරණය කියලා. මම මේ මූලික අදහස කිව්වේ කළමනාකරණය. එතකොට ලේසියෙන් කියන්න පුළුවන් සංවිධානයක ප්‍රකාශිත අරමුණු හා පරමාර්ථ සඵලදායීව ඉටු කර ගැනීම සඳහා සංවිධානයක් සතු හිඟ සම්පත් කාර්යක්ෂමතාවයකින් යුතුව සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම, පාලනය යන කාර්යයන් ඇතුළත් ක්‍රියාවලියක් අපි හඳුන්වනවා කළමනාකරණය කියලා. එතකොට තව චූටි දෙයක් මේක මම නොකියපු දෙයක් තියෙනවා මම මේ නිකන් කිව්වේ. එතකොට ඕනම සංවිධානයක් උත්සාහ කරන්නේ ඒගොල්ලන්ගේ අපේක්ෂිත නැත්නම් ප්‍රකාශිත අරමුණු හා පරමාර්ථ සඵල කරගන්න. ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි ඒගොල්ලෝ ගාව තියෙන හිඟ සම්පත් කාර්යක්ෂමතාවයකින් යුතුව සැලසුම් කිරීම, සංවිධානය, මෙහෙයවීම, පාලනය කියන කාර්යයන් නිසියාකාරව ක්‍රියාත්මක කරන එක. ඒක තමයි කළමනාකරණයෙන් වෙන්නේ. එතකොට මේ සියලු වැඩ කරන්නේ අපි ඊටාම අවිනිශ්චිත පරිසරයක නේද? එතකොට අපිට කියන්න වෙනවා ගතික ව්‍යාපාර පරිසරයක් තුල කියන වචනේ. එතකොට මේ සියලු කටයුතු කරන්න වෙන්නේ නිරන්තරයෙන් පරිසරය වෙනස් වෙනවා. අපි කියන්නේ අපිට කියන්න බෑ විවිධ අවස්ථාවල නිරන්තරයෙන් වෙනස් වෙන අභ්‍යන්තර සහ බාහිර පරිසරයක් එක්ක තමයි අපි වැඩ කරන්නේ. එතකොට ඒ වෙනසට සාපේක්ෂව අපි වෙනස් වෙමින් තමයි කළමනාකරණ කටයුතු ක්‍රියාත්මක කරන්න වෙන්නේ. ඒතර අපි හරියටම නිර්වචනය කරොත් නේද? ගතික ව්‍යාපාර පරිසරයක නැත්නම් ගතික ව්‍යාපාර පරිසරයක් තුල තමයි ව්‍යාපාරේ කටයුතු කරන්නේ. ගතික ව්‍යාපාර පරිසරයක් තුල සංවිධානයක ප්‍රකාශිත අරමුණු හා පරමාර්ථ මම කියපු අදහසට එනවා. ගතික ව්‍යාපාර පරිසරයක් තුල සංවිධානයක ප්‍රකාශිත අරමුණු හා පරමාර්ථ සඵලදායීව ඉටු කර ගැනීම සඳහා සංවිධානයක් සතු හිඟ සම්පත් කාර්යක්ෂමතාවයකින් යුතුව සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම, පාලනය යන කාර්යයන් ඇතුළත් ක්‍රියාවලියක් අපි හඳුන්වනවා කළමනාකරණය කියලා. එතකොට ඔක තමයි අද පාවිච්චි කරන අලුත්ම නිර්වචනේ. එතකොට මම හිතන දේ තමයි කළමනාකරණ ක්‍රියාවලිය දන්න කෙනෙකුට නිර්වචනය කියන්න ලේසියි. ඒ කියන්නේ මෙතන ඉන්න පටන් ගන්න තියෙන්නේ සංවිධානයක අර පොඩ්ඩක් කියන්න වෙනවා සංවිධානයක් කටයුතු කරන්නේ ගතික ව්‍යාපාර පරිසරයක් තුල කියලා. එතකොට ගතික ව්‍යාපාර පරිසරයක් තුල සංවිධානයක අපේක්ෂිත අරමුණු හා පරමාර්ථ සඵලදායීව ඉටු කරගන්නනේ අපි උත්සාහ කරන්නේ. ඉටු කර ගැනීම සඳහා සංවිධානයක් සතු හිඟ සම්පත් කාර්යක්ෂමතාවයකින් යුතුව සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම, පාලනය